ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ලුක්තමගේ සුදු සුවිශේෂයෙන් පුඩාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. උන්වහන්සේ ඔවුන් සමග කන්දෙන් බැස තනිතලා බිමක නැවතී සිටිසේක. උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් මහා සමූහයක්ද මුළු ජුදයෙන් හා ජෙරුසලමෙනුත් තීර හා සිදෝනයෙහි මුහුදු කරයනුත් උන්වහන්සේගේ දේශනා අසන්නට හා සිය රෝග සුව කරවා ගන්නට බොහෝ දෙනෙක්ද වූහ. එකල උන්වහන්සේ සිය ශ්‍රාවකයන් දෙස බලා මෙසේ වදාළසේක. දිලිඳු ඔබ භාග්‍යවන්තයෝය. මන්ද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබගේය. දැන් සාගිනිය ඇති ඔබ භාග්‍යවන්තයෝය. මන්ද ඔබ තෘප්තිමත් වනු ඇත. දැන් කඳුළු හෙළන ඔබ භාග්‍යවන්තයෝය. මන්ද ඔබ සිනාසනු ඇත. මනුෂ්‍ය පුත්‍රයන් නිසා මිනිසුන් ඔබට වෛර බැඳ ඔබ ප්‍රතික්ෂේප කොට ඔබට නින්දා කොට ඔබේ නාමය හෙලා දකින කල ඔබ භාග්‍යවන්තයෝය. ඒ දවස්වලදී ප්‍රීති ප්‍රමෝද වන්න, ප්‍රීතියෙන් නටන්න. මක්නිසාදයත් ස්වර්ගයේ ඔබගේ ඵල විපාක ඉමහත් වනු ඇත. ඔවුන්ගේ පියවරු දිවැසිවරයන්ටද එසේම කළහ. ඔහු ධනවත් ඔබට වන විපතක මහත. ඔබේ සැපවත් ජීවිතය ඔබ විඳ හමාරය. අහෝ දැන් පෘෂ්ටිමත්ව සිටින ඔබට වන විපතක මහත. ඔබට සාගිනි වනු ඇත. අහෝ දැන් සිනාසෙන් ඔබට වන විපතක මහත. ඔබ හඬා වැළපෙනු ඇත. අහෝ මිනිසුන් ඔබ පස්සසන විට ඔබට වන විපතක මහත. ඔවුන්ගේ පියවරුන් බොරු දිවැසිවරයන්ටත් කළේ එයමය. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනි, සුවිශේෂයේ සහ සුභාරංචියේ ගලාගෙන යෑම. ස්වාමින් වහන්සේ එතනදී අපිට ගිය සතියේ පේදුරුතුමාට කතා කරලා කියනවා ඔබ මසුන් නෙමේ මිනිසුන් අල්ලන්නන් කරනවා. මසුන් නෙමේ මිනිසුන් අල්ලන්නන් කරනවා මං ඔබව. එතකොට මිනිසුන් අල්ලන්නන් කරන්නට මොකද වෙන්නේ? ඔබ ඒ මසුන්ව අහුවෙච්ච රාශිය අතහැරලා එන්න වෙනවා මාත් එක්ක. මගේ ආදර ප්‍රමාන්තයනේ මේ අතහැරලා ආව උන්වහන්සේ වෙනුවෙන් හැමදේම අතාරින්න පුළුවන් වෙච්ච අයට උන්වහන්සේ ශ්‍රාවකයෝ කියලා කතා කරන්නේ. අපි ඒක ලස්සනට දකිනවා ප්‍රේරිත කියන වචනය. ප්‍රේරිතයන්. ඒක අපි දකින්නේ මාර්ක්තුමාගේ 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තියේ උන්වහන්සේ කියනවා උන්වහන්සේ කඳුකරයට වැඩම කර තමන් කැමති වූවන් තමන් වෙත කැඳ වූසේක. උන්වහන්සේ වෙත ආවෝය. උන්වහන්සේ 12 දෙනෙකු පත් කර ඔවුන්ට ප්‍රේරිතයෝ යයි නම් තැබූසේක. ඒ කැඳවීම තියන්නේ කඳ මුදුනේ මගේ ප්‍රමාන්තයනි. මේ ලෝකේ පෙරේතකමක් එක්ක මේ ලෝකේ පෙරේතකමක් ගිජුකමක් ලොල්කමක් එක්ක ඉන්න අපි මගේ ප්‍රමාන්තයනි එතනදී ප්‍රේරිතකමකට එස වෙනවා. ඒ කියන්නේ අපි පෙරේත වෙන්නේ තේරුණාද කියන එක. ඒ පෙරේත වෙන්නේ ඇයි? අපිට ඒ කියන්නේ අපිට බයක් තියෙනවා. ඒ වගේම දැන් චුට්ටක් කියන හැඟීම. අපි මයින සෙමිනේරියේ පොඩි සෙමිනේරියේ ඉන්නකොට ලොකුම ප්‍රශ්නය තමයි කෑම ප්‍රශ්නය. ඒ කියන්නේ අපිට සීමා සහිතව තමයි කන්න දුන්නේ. අවුරුදු 18 16 17 18 කියන්නේ හොඳට අම්බරලා දෙන්න පුළුවන් කාලේ නැද්ද? ඉතින් පාන් ගෙඩිය කොටස් වලට කපලා තමයි දුන්නේ. ඉතින් ඒක හැමතිස්සෙම මදි. ඉතින් ඕක තමයි මාතෘකාව. ඉතින් අපි ඕකම හැමතිස්සෙම තියෙන්නේ. ඒ කියන්නේ එතකොට මේකට අර මෙච්චරයිනේ තියෙන්නේ කියන හැඟීමත් එක්ක හැමදාම මදි තමයි.
තිබ්බත් මදි. මගේ ප්‍රේමවන්තයනි. දැන් අපිට මතකයි ගෙදර එහෙම අපිට ෆැන්ටා එහෙම අරන් දෙන්නේ නැහැ. බෝතල් බීම අරන් දෙන්නේ නැහැ. මම කිය බෝතල් කියන්නේ ඒ බෝතල් නෙමෙයි. අර කියන්නේ ඔරෙන්ජම් බාර්ඩි වගේ ඒවා අරන් දෙන්නේ නැහැ. මොකද ඒවා හොඳ නැහැ කියලා නීති මාලා තිබුණා. හදිස්සියවත් කලාතුරකින් තමයි ඔය ෆැන්ටා එකක් එහෙම දුන්නාම අපි 4 දිනාට වීදුරු වලට මැනලා දාලා දෙනවා. තේරුණාද කියන එක? ඉතින් අපි මොකද කරන්නේ? ඕකට දැන් අනිත් එකාට පේන්නත් එක්ක ඕකට වතුර දාලා සීනි දාලා වැඩි කරගන්නවා. ඊට පස්සේ කියන්නේ අරයට පේන්න. ඒ කියන්නේ ඉතින් ඒක හරි සන්තෝෂයි. ඒ කියන්නේ මම ගුලක් තියනවා කියලා පෙන්වන්න. මගේ ආදර ප්‍රේමවන්තයනි. දැන් මේ ගතිය ඒ කියන්නේ මේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරද්දී මේ ලෝකෙත් එක්ක ඉන්නද්දී මම මේ ලෝකේ දේ අල්ලගෙන ඉන්න පෙරේතකම ස්වාමින් වහන්සේ ප්‍රේරිතකමකට කඳු මුදුනේ දවසවන්නේ. කවදාවත් අපි කැමති වෙන්නේ නැහැ අතාරින්න මගේ ප්‍රමාණය. අතාරිනවා කියන එක මෝඩකම. නමුත් උන්වහන්සේ අද සුවිශේෂයේ කතා කරලා කියන්නේ මොකක්ද? උන්වහන්සේ කියනවා බලන්න එතන සුවිශේෂයේ ඒක හරිම සූක්ෂමව ලුක්තුමා කතා කරලා කියනවා හරිම සූක්ෂමව. උන්වහන්සේ වුන් සමග කන්දෙන් බැස තැනිතලා බිමක නැවතී සිටිසේක. කන්ද ඉඳන් එන්නේ. ඒ කියන්නේ කඳ මුදුනේ තාත්තත් එක්ක අත්දැකීමක්. කඳ මුදුනේ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරන තැනක්. ඒ කියන්නේ කඳ මුදුනේ වෙනම අත්දැකීමක්. සමහර වෙලාවට මගේ ප්‍රේමවන්තයනි අපි තන්නේ ලන්දේ කරන අරගලය ෆයිට් එක දඟලන තැනදී තැන කඳ මුදුනට ගියායින් පස්සේ ඒ කියන්නේ මේ ට්‍රිප් යන්න කියන එක නෙමෙයි කියන්නේ. තේරුණාද කියන එක? යාඥාවේ මුදුනකට ඒ කියන්නේ සාමාන්‍ය තලයේ එහා තැනක ස්වාමින් වහන්සේත් එක්ක කන්ද තියන්නේ මෙහෙමනේ. ඒ කියන්නේ අර පිරිසගෙන් තනි වෙච්ච ස්වාමින් වහන්සේට විතරක් එසවෙච්ච තැනකදී අපි ජීවිතය දකින්න වෙන විදියකට ජීවිතය දකින්න වෙන තැනක කන්දෙන් බැහැලා තමයි දැන් එන්නේ ලෞකික ගනුදෙනුවක. මේක තමයි මගේ ජීවිතයේ දෝලනය. හැම කෙනෙක්ම කන්ද මුදුනට ගිහිල්ලා අත්දැකීම් අරගෙන පහලට එන්න වෙනවා. මගේ ආදර ප්‍රේමන්තයනි ඒක ජීවිතේ හැම ඊට පස්සේ තැන්නේ ඉන්නේ නැද්දි ආයිත් අපි පෙරේත වෙන්න පුළුවන්. ආයිත් අපි ඇල වෙන්න පුළුවන්. ඇලී එන්න පුළුවන්. ලෝකේ යැපෙන්න පුළුවන්. ඒකයි මේ කඳ මුදුනට යනවා කියන එක මාරුවට වෙන්නට ඕනේ. ආයි කඳ මුදුනට ගිහිල්ලා තාත්තගේ හඬ අහලා අලුත් කරගෙන රිනියු කරගෙන තේන සර්විස් කරගෙන චාර්ජ් කරගෙන එන්න ඕනේ පහලට. නැත්නම් මේ ලෝකෙ මේ ඉන්නේ නැද්දි මයි ප්‍රේමවන්තනි මේ ලෝකේ නපුරා යක්ෂයා ලෝකයා මාංශයා ඔබ මහව කපටි විදියට මේ ලෝකෙට ඇලෙන ගැලෙන තැනකට ගන්නවා. මේ ලෝකේ යැපෙන තැනකට ගන්නවා. මම ආදර ප්‍රේමවන්තනි මේක උගේ ටාගට් එකක්. උගේ ඉලක්කයක් මතක තියාගන්න. හැම තිස්සෙම ස්වාමින් වහන්සේ මත යැපෙන්න නැතුව ඔබ ගාව යැපෙන්න. මගේ ප්‍රේමවන්තනි එතකොට ඔබ ගාව යැපෙනවා කියද්දී එතනදී අර ජෝන්තුමාගේ 15 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 4 වෙනි වගන්තියේ 2 වෙනි වගන්තියේ ඉඳන් කතා කරලා කියනවා මොකක්ද? ජෝන් 15:2 ඉඳන් උන්වහන්සේ මා තුළ ඇති ඵල නොදරනතු පාහිනසේක ඵල දරනතු සියලු අත වඩා ඵල දරන මිස පාහිනසේක මා ඔබට වදාළ දහම 4 වෙනි වගන්තිය ගන්න. මා තුල සිටින්න මමද ඔබ තුල සිටමි. අත්ත මිදිවැලට යාවි නැත්නම් වෙන්ව ඵල දරන්නට ඊට නොහැකිසේ ඔබ මාහා ඒකාබද්ධ නොවන්න උනම් ඵල දැරීමට ඔබට නොහැකිය. මන්ද මගෙන් වෙන්ව ඔබට කිසිවක් කරන්නට නොහැකිය. මගෙන් වෙන්ව ඔබට කිසිවක් කරන්න බෑ. මගේ ආදර ප්‍රේමන්තයනි මේකයි යථාර්ථය. උතර යකා දන්නවා ඔබගේ ටාගට් එක ඔබගේ බලය ලැබෙන බලනහර කොතනද? යකා නිකන් ආතක් පාතක් නැතුව හතර වටේ ගගහ ඉන්නේ නැහැ. ඌ ගාන්ට පොයින්ට් එකට ගහන්නේ. ගාන්ට පොයින්ට් එකට. ඔබගේ ජීවිතේ කනෙක්ෂන් එක ඌ හොයාගෙන ටාගට් කරගෙන ඉව කරගෙන ගිහිල්ලා ඌ සිංහයෙක් වගේනේ. බල්ලෝ වගේ නෙමේ. යකා සිංහයෙක් වගේ. සිංහයා මේ හතර වටේ හපහප දඟලන්නේ නැහැ හොඳේ. ඔබ බලන්න YouTube එක අරගෙන සිංහයා ඇටැක් කරන විදිය. ඌ කෙලින්ම දුවලා ඇවිල්ලා හරකව හරි කුළුමියව හරි මුවාව හරි ස්පින්බර්ග් හරි මට්ටලා නැත්නම් දුවලා කෙලින්ම ගිහිල්ලා මෙතන අල්ලන්නේ. මොකද මෙතනින් තමයි හිස කඳ සෙට් වෙන්නේ. මෙතන අල්ලපු ගමන් කඳට පණිවිඩේ නෑ. හුස්ම හිර වෙනවා. එතනින් තමයි මරන්නේ. අල්ලගෙන ඉන්නවා. කොච්චර දඟලුවත් ඌ එතනම අල්ලගෙන ඉන්නවා.
මගේ ආදර ප්‍රේමන්තනේ ඔබගේ මගේ ජීවිතේ නපුරා ඉලක්ක කරන්න ඔබගේ සම්බන්ධතාවය. ඒකයි ඒදම් උයනේ ඌ ඇවිල්ලා කිව්වේ දෙවියන් වහන්සේගේ යැපෙන්න ඕනේ නැහැ. ඔබ මේ ගහෙන් කන්න ඔබ දෙවිය කෙනෙක් වෙනවා. යැපෙන්න ඕනේ නැහැ. මගේ ආදර ප්‍රේමන්තනේ ඌගේ මාර ක්‍රමවේදයක් තියෙන්නේ. ඌගේ අමුතුම ක්‍රමවේදයක්. ඒ කියන්නේ ඌ හරි ලස්සනට ඇසට රමණීය දිවට ප්‍රණීත නුවණ වැඩුමට කදිම තැනක ඌ ගනුදෙනු කරලා ඌ එතන බැඳෙන තැනකට අරගන්නවා. ඒ අපි මොරටුවේ දිසාවේ Jesus with Valentine වැඩසටහන කරා Valentine with Jesus වැඩසටහන කරද්දී එක තැනකදී හරි ලස්සනට තේරුම් කරා ඔබ සමහරට ඔබගේ පෙම්වතාට පෙම්වතියට ඇලෙන්නේ gedara අඩුවක් දැනෙන තැන. gedara අඩුවක් දැනෙන තැන යැපෙනවා. මට දරුවෝ කිහිප දෙනෙක් මම කතා කරලා කිව්වා ෆාදර් මට අතහැර ගන්න බෑ. මං දන්නවා මෙතන වැරදි. මං දන්නවා මෙතන වැරදි. මාව වැරදි විදිහට පාවිච්චි කරනවා මට වද දෙනවා. මට මාර පුදුම වදයක් දෙන මානසික වදයක් දෙනවා. මාව වැරදි විදිහට පාවිච්චි කරනවා. එහෙම අතහැරෙන්න බැරි ඇයි? අපි මේ ලෝකේ තැනක යැපෙන්න පටන් අර ගන්නවා. මුලින් හරි ෂෝක්. මගේ තාත්තා වගේ, මගේ අම්මා වගේ මාව කෑ කරන බලා ගන්න සුන්දර ඇසට රමණීය දිවට ප්‍රණීත නුවණ වැඩමට කැදිම තැනක් පෙන්නලා එතන යැපෙන්න අරගත්තයින් පස්සේ තමයි ඌ පාවිච්චි කරන්න ගන්නෙ. මගේ ආදර ප්‍රේමන්තනේ මුලින් පාපය හරි සුන්දරයි. හැබැයි ඊට පස්සේ තමයි ඔබ හූරගෙන කන්නේ. ස්වාමීන් වහන්සේ කැමති නෑ ඔබ මේ සාපය මේක සාපයක්. සාපය ඇවිල්ලා වෙන එකෙක් කරන දෙයක් නෙමෙයි. ඔබ මේ ලෝකේ බලනහරය කඩාගෙන බලනහරයෙන් අහක් වෙලා මේ ලෝකේ තියෙන සොච්චන් වල යැපෙන තැන. පෙරුමක් නැති තැනක් මගේ ප්‍රේමන්තනේ. අපරාධයක්. උන්වහන්සේගේ අත අතහැරලා මේ ලෝකේ අල්ල ගන්නවා කියන්නේ. උන්වහන්සේගේ අත එච්චර තේරෙන්නේ නැහැ. උන්වහන්සේගේ තුරුලේ උණුසුම උඩ දැනෙන්නේ නැහැ. උන්වහන්සේව පේන්නේ නැහැ. උන්වහන්සේ ඔබට තියෙන අදහන්න පේන දෙයක් නෙමෙයි අදහනවා කියන්නේ. නමුත් අදහන්න. නමුත් මේ ලෝකයේ උත්තර හරි ෂෝක්. ඒ උන්වහන්සේ අද පළවෙනි කියවීම කියන්නේ. උන්වහන්සේ කතා කළා කියනවා මගේ ආදර ප්‍රේමන්තනේ සමිදානෝ මෙසේ වදාරනසේක මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන මේ අනසුල සිරුර ශක්තිය කරගෙන සමිඳුන් කෙරෙන් හැරී ඉවත්ව යන මිනිසා සාපලත්දෙක්. මගේ ආදර ප්‍රේමන්තනේ මේක එකපාර වෙන්නේ නැහැ. ටික ටික වෙන්නේ. ටික ටික වෙන්නේ. ඒ වගේම මේක උන්වහන්සේ තුල ගොඩනැගෙන ජීවිතය ගංගා යූරේ සිටපු ගහක් වගේ ගඟට මුල් අදිනවා කියන එකත් ටික ටික වෙන්නේ. මොකද ඔබ මම මේ ලෝකෙට ඉපදෙන්නේ බිඳුණු තැලුණු ලෝකයක්. ඔබ මේ ලෝකේ යැපෙන්නේ කාලකන්ණි තැනක. ඒ නිසා මේ ලෝකේ සමහර උපදින්න කලින්ම මව් කුස තුල ඉනම්ම ඔබව කැඩෙනවා වෙන දේවල් එක්ක. එතකොට ඒ තැන් එක්ක ඔබ මේ ලෝකේ බහතෝරන්න ඔබ මේ ලෝකේ ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ මුල ගඟ හොයාගෙන යනවා වගේ අධ්‍යාත්මිකව ඔබ වර්ධනය වෙන්න. ඒකයි ගීතාවලිය හරි ලස්සනට කතා කරලා කියන්නේ අද ගීතාවලිය බලන්න උන්වහන්සේ කතා කළා ගීතාවලියේ සංගීතකරුවා මෙන්න මෙහෙම දෙවියන් වහන්සේට ප්‍රතිඥා දෙනවා. තුදනන් උවදෙස් අනුව නොයන දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන. අපිට ටික ටික අපේ පරිසරය හදා ගන්න වෙනවා. වලේ ඉන්න සෙට් එකක් හිටියොත් ඔබ වලේම තමයි. වලේම තමයි. කවදාවත් ගොඩේමක් නැහැ. ඒ නිසා ඔබ ජීවිතේ අවබෝධයත් එක්ක ඔබට තේරෙනවා නම් මෙතන මට වගතුවක් නැහැ. මෙතන කතා කරන මාතෘකා මට අදාළ නැහැ. ඇදහිල්ල රෝපණය වෙන තැනක් නෙමෙයි. මම දවසින් දවස පාපයට අරගෙන යන්නේ. ඔබ එතනින් කැපෙන්න වෙනවා. මගේ ආදර ප්‍රේමන්තනේ සමහර වෙලාවට ඔබ තුවාල වෙන්නේ ඔබගේ අම්මගෙම තාත්තගෙම. ඒතර අම්මගෙම තාත්තගෙම තුවාල වෙනවා නම් අනිත් තැන් ගැන මොනවද? අනුරාධපුරේ පියතුමෙක් මාත් එක්ක බෙදාගත්ත ලස්සන අත්දැකීමක්. පියතුමාගේ අත්දැකීම මාත් එක්ක බෙදාගද්දි මම ආදර ප්‍රේමන්තනේ ඒ පියතුමා කියනවා ඒ පියතුමා හම්බ වෙච්ච සුන්දර ගුරුවරයෙක්. ඒ කියන්නේ අර මාරු වෙවි යනවා නෙමෙයි දුෂ්කර පළාතක් හොයාගෙන සේවයට ගිය ගුරුවරයා දකින්නවා තඩබ්බර මුරණ්ඩුම ළමයෙක්. හරියට ගුරුතරුව කියන නාට්‍යය වගේ. හරිම ලස්සනයි මේ පොත ගුරුතරුව පොත.
ඉතින් ඒ ළමයා දැන් ආගම පන්තියේදී පුංචි ආගම පන්තියක්. ඉතින් සර් දන්නවා එක එක්කෙනා යාඥා කරන විදිය. ඒ සර් ගිහලා බලද්දී මේ පුතා ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනේ කියන්නේ ස්වර්ගයේ වැඩ සිටින ඔබවහන්සේගේ ශ්‍රී නාමය අර තාත්තා කියන වචනේ කියන්නේ සර් ටාගට් කරා යාව. හොඳින් ඩිරෙක්ට් තුවාල වෙච්ච තැනක් සර් ෆලෝ කරා යාව ගෙදරට යන්න. ගෙදර ගිහිල්ලා පොඩක් ඈත ඉඳන් බලන් හිටියා මොනවද වෙන්නේ කියලා. තාත්තා ඇවිල්ලා සතෙක් වගේ මිනිස්සෙක්. කානවා ඒ කියන පුදුම මෙලෙච්ච තාත්තා කෙනෙක්. පුදුම මෙලෙච්ච චරිතයක්. මේ ළමයාව මරාගෙන කනවා. මේ ළමයට පුදුම වදයක් දෙනවා. ඒ ළමයට තාත්තා කියන වචනය තිත්තයි. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි තාත්තා කියන වචනේ කියන්න බෑ. එච්චර තුවාල වෙලා. ඊට පස්සේ මේක පරිවාසයට කතා කරලා කුමාරි අනිත් ප්‍රින්සිපල් එක කතා කරලා මේ තත්ත්වය වටහා දීලා මේ දරුවව ගෙන්නන ගන්නවා ගුරු නිවසට. ගුරු නිවසට ගෙන්නගෙන මගේ ප්‍රමාන්තනේ දරුවට තාත්තා කෙනෙක් වගේ උගන්වනවා. තාත්තා කෙනෙක් වගේ දේවල් කියා දෙනවා. මාසයක් දෙකක් ඒ ආදරය දැනුණයින් පස්සේ කොල්ලා ස්වර්ගයේ වැඩ සිටින කියනවා. කොහමද ස්වර්ගයේ වැඩ සිටින අපේ සර් ඔබවහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. අපේ සර් මගේ ආදර ප්‍රමාන්තනේ අපේ ජීවිතයේ මේ බිඳුණු තැල්ලු තැන්වල තුවාල වුණයින් පස්සේ මේ ලෝකේ යැපෙන්න යකා නියම ඇමවල් ගේනවා. මේ ලෝකේ යැපෙන තැන් හදලා ගෙනත් දෙනවා. ඊට පස්සේ අපි මොකද වෙන්නේ? අපි ඒ අයව විශ්වාස කරනවා. මම හිතනවා මේකයි මගේ තැන. මගේ ජීවිතේ අඩුවක් එක්ක ඉද්දි පෙරේතයි. මගේ ප්‍රේමාන්තනේ පෙරේතයි. චරුණාද කියන එක ඒ කියන්නේ මම මෙතන දැන් පූසු 4 දෙනෙක් විතර ඉන්නවා. උන්ට කන්න දුන්නාම අගේට එක පිඟානේ සෙට් එකම කනවා. අම්මයි කලින් පරම්පරාවේ පුතයි පොඩි දුවලා දෙන්නයි නැද්ද? පුතාව ගෙදරකට යවුවා දුවල නිසා උන් අරන් යන්නේ නැහැ කවුරුත්. ඔබ කවුරු අරන් යන්න පුළුවන්. මගේ ප්‍රේමාන්තනේ දැන් කන්න දුන්නාම කිසි ප්‍රශ්නයක් නැතුව කනවා. හැබැයි මගේ ප්‍රේමාන්තනේ මස් කට්ටක් එහෙම සෙට් වෙච්ච ගමන් අනේම ගම කන්නේ. ඒක නම් සද්දයක් එනවා මොකද්ද? මොකද්ද අමුතු සද්දයක්. උදාර පෙරේතයි අරක. මම ආදර ප්‍රේමාන්තනේ අපි මේ ලෝකේ ගිජු පෙරේත වෙන්න හේතුවක්. සම්බන්ධතාවල සල්ලිවලට බලයට කෑදර වෙන හේතුවක්. ජීවිතේ මේක යකා ගේන්නේ ඔබගේ තුවාලයක් එක්ක. මේක අඳුර ගන්න. ඒ තුවාලයෙන් තමයි ඔබේ සැරව ගලන්නේ. ඒ තුවාල වෙච්ච තමයි ඔබ ඇබ්බැහි වෙන්නේ. ජීවිතේ අපි ඒ තැන්වල හිටපු අය ඒකයි දන්නේ. මගේ ආදර ප්‍රේමන්තනේ මම මගේ ජීවිතේ අඳුරගත්ත දෙයක් තමයි පුතා කියන වචනයට මම ඒකලයි පුතුම පෙරේතයි. මගේ නැන්දා කෙනෙක් හිටියා මට පුතේ කියලා කතා කරන්නේ. ඒ නැන්දට මම පුතුම ආදරේ. මම ගමේ ගිය ගමන් දුවලා ගිහිල්ලා එයා ගාවට යනවා. මම බලනවා ඇයි එහෙම? ඇයි එහෙම වෙන්නේ? මම ඒක තේරුන්නේ නැහැ මට. යාපනයේ යනකන් තේරුන්නේ නැහැ. ඒකට හේතුව අපේ අම්මා මට පුතේ කියන්නේ නැහැ. කිව්වේ නැහැ. එහෙම අපේ අම්මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක වුන්නේ නැහැ. 4 දෙනෙක්නේ. අක්කා ලොකු බබා නංගි චූටි නෝනා මල්ලි චූටි බබා මම කලන දෙන්න හිතයි ඉතින් තේරුණාද කියන එක මගේ ආදර ප්‍රේමාන්තනේ. එතකොට මේ පුතා කියන වචනයෙන් මම දැක්කා මේක මම රිලේෂන්ෂිප් එකකට හිර වෙන්න ගත්තා. හැබැයි එයා මට කතා කරන්නේ පුතේ කියලා. ඇබ්බැහි වුණා, හිර වුණා. මම ප්‍රේමාන්තනේ දන්නේම නැහැ එහෙම වෙනවා. එතකොට මේ පෙරේතකම එතකොට මට තේරුණා මම පූජක ජීවිතේ පෞකාර ජීවිතයක් නෙමෙයි. එතකොට මම ඒ පුද්ගලයාත් එක්ක තමයි දේවල් කතා කරගත්තේ, සැලසුම් කරේ, හැමදේම බෙදාගත්තේ, ෂෙයා කරගත්තේ. මට හිතුනේ ඒක ලස්සන ජේසුස් දුන්න සම්බන්ධකමක් කියලා. මට පුතේ කියලා කතා කර මට අම්මා කෙනෙක් වගේ. මගේ ආදර ප්‍රේමාන්තනේ. නමුත් එක තැනක තේරුණා මෙතන මගේ සැලැස්මක්, අපේ සැලැස්මක් ඉඳන් දෙවියන් වහන්සේගේ සැලැස්මක් නෙමෙයි. මම රැවටුණා මගේ ප්‍රේමාන්තනේ.
ඒක මම කියන්නේ ජෙරමියා 17 උන්වහන්සේ කතා කරලා කියනවා ස්වාමී 9 වෙනි වගන්තියේ මේ කියවන කියවීමේ අග තමයි තියෙන්නේ. උන්වහන්සේ කියනවා සිත තරම් කපටි අන් කිසිවකට වඩා සිත කපටිය හැම අතින්ම එය දූෂණය වී ඇත. එය තේරුම් ගත හැක්කේ කාටද? මම ප්‍රේමවන්තනේ බෞද්ධ දර්ශනය කියන්නේ එකයි. පාලනයක් නැති සිත නාස්ලනු නැති හරකෙක් වගේ හැම තැනම දුවනවා. ඇලෙනවා, බැඳෙනවා, යැපෙනවා, රැඳෙනවා, මගේ කරගන්නවා, බදා ගන්නවා, රණ්ඩු වෙනවා, බය වෙනවා. අයිති කරගත්තයින් පස්සේ බය වෙනව නැති වෙයි කියලා. මුළු ජීවිතේම ප්‍රෙෂර් එකක්. කිසිම නිදහසක් නැහැ. අරයා යයිද? අරයා දාලා යයිද? මෙයාම යයිද? මෙයාම යයිද? ඊට පස්සේ අර chat එක මොකක්ද? අන්න මොකක්ද මන් දැක්කා. අර ෆෝන් එකේම ඉන්නේ. දැන් මාත් එක්ක නැහැ. තේරුණාද කියන එක? මේ ප්‍රමාන්තනේ. අවබෝධ කරගන්න. ඔබ එලර්ට් එකේ ඉන්න හොඳේ. ඔබගේ හස්බන්ඩ් ගැන, වයිෆ් ගැන එලර්ට් එකේ ඉන්න එක හරි. නිකන් මෝඩ වෙන්න එපා. මොනවද කරන්න කියලා ඔබට දැනෙන්න ඕනේ. අවුට් යනවද කියලා දැනෙන්න ඕනේ. සුද්ධාත්ම යන තුල ඔබට ඒක තේරෙන්න ඕනේ. හැබැයි මතක තියාගන්න මේක ඒක වෙනම දෙයක්. ඔබගේ දරුවා මොකද වෙන්නේ? දරුවා ඔබට ඔබ ඉවක් තියෙන්න ඕනේ. ස්පිරිචුවල් ඉන්ස්ටින්ක්ට් එකක් තියෙන්න ඕනේ. අධ්‍යාත්මික ඉවක්. මෝඩ වෙන්න කියන එක නෙමෙයි මම කියන්නේ. මගේ වෙස්සන්තරලා වගේ නිකන් ඔහෙ ඉන්න බෑ. අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. මම කතා කරන්නේ යැපීමක් ගැන. ඉතින් මුළු ජීවිතේම බයක යකා එතන මොකද කරන්නේ? සමිඳුන් කෙරෙන් හැරි ඉවත්ව යන මිනිස්සයා සාපලද්දෙක්. යාගේ ජීවිතේ බලන්න ජෙරමියා කතා කරන සාපලද්දෙක්. ඊට පස්සේ ඊළඟ වගන්තිය ගන්න. ඔහු පාලු කරෙහි ඇති පඳුරකට සමාන වේ. පඳුරක් කියන්නේ මැරිලා නැහනේ. පඳුර ජීවත් වෙනවා හොඳේ. හැබැයි පළ දරන්නේ නැහැ. ඉන්නම් වාලේ ඉන්නම් මොකද මුල් එහෙම නැහැ. ඔහේ උදේට වැටෙන පින්න ෂේප් එකේ උරාගෙන වැස්සොත් ඒ ටික අරගෙන ඔහේ ඉන්නවා. ඉන්න තැනම ඉන්නවා වැඩිල්ලක් නැහැ. පඳුර ඔහෙම තමයි පාලු කරේ පඳුරක්. අපි තියපු තැන්වලම ඉන්නවා. කිසිම වර්ධනයක් නැහැ. පළදැරිල්ලක් නැහැ. මැරිලත් නැහැ. හැබැයි ජීවත් වෙන්නෙත් නැහැ. තේරුණාද? ඇවිදින ඇටස්සා කියලා මෙලෝ රහක් නැති ජීවිත. ස්වාමීන් වහන්සේ ජීවන්තුමාගේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා ඔබ මා තෝරා ගත්තේ නැත මම ඔබ තෝරාපත් කළෙමි. එසේ කලේ ඔබ බොහෝසේ පළදරන පිණිසත් මාගේ නාමයෙන් ඔබ පියාණන් සම බොහෝ පළදරන පිණිසත් ඔබේ පළ පවතින පිණිසත්. පළ දරන්නේ නැති ජීවිතේ තේරුමක් නැහැ. මම ආදර ප්‍රේමාන්තිනි පළ දරන්න නම් එළියේ අතු කොළ තියනා වගේම ගැඹුරු මුලක් තියෙන්නට ඕනේ. ගැඹුරු මුලක්. ඒ මුල ගඟ හොයාගෙන යන්නට ඕනේ. ගඟ හොයාගෙන ගියයින් පස්සේ ඒ මුල ගඟත් එක්කයි ගනුදෙනුව. ඒක ලෝකයේ පුරාජයට දොරන මම ආදර ප්‍රේමන්තනේ ඒක වීදුරු පස් වගේ දාලා මුල් අදිනවා, පේනවා, කැමරා කරන්න බෑ. ඒක ඇතුලෙන් තියෙන්නේ. ඒක උන්වහන්සේ කතා කළා කියන්නේ මතේ 6 ඔබ යාඥා කරද්දී ඇතුල් කාමරයට යන්න රහසින් ඔබ දකින්න ස්වාමින් වහන්සේ තාත්තත් එක්ක කතා කරන්න. රහස් ගණ දෙනවා. ජේසු හැම රාත්‍රියකම තාත්තා ගාවට ගියා. හැම උදයකම තාත්තා ගාවට ගියා. මොනවද කතා කරේ කියලා අපි දන්නේ නැහැ. එකම එක යාඥාවයි. මල්ලුයනේ තාත්තට යාඥා කරපු එක අපි දන්නවා. උත්තම පුචක යාඥාව ජෝම් 17 දන්නවා. වෙන මොනවද කතා කරේ කියලා අපි දන්නේ නැහැ. රහසක්. මගේ ආදර ප්‍රේමන්තනේ මේක ටික ටික ඔබ ඉගෙන ගන්න. ඒකයි අද ගීතාවලියේ කතා කරලා කියන්නේ සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේය. වචනය භාවනා කරනවා. වචනයත් එක්ක ඉන්නවා. මගේ ප්‍රේමන්තනේ ඒ වචනය තුල අපි ස්වාමින් වහන්සේව වචනය ඉවක් වගේ අර මුල ගඟ හොයාගෙන යන තැනක්. ඉන ජර්නි එකක්. මම ආදර ප්‍රේමන්තනේ මේකේ ගඟ හම්බුණයින් පස්සේ මුළු ලෝකේ මොනවද වෙන්නේ කියලා මට අදාළ නැහැ. එක මුලක් නෙමෙයි ගඟ හොයන්නේ හොඳේ. එක මුලක් නෙමෙයි. මුල් ඔක්කොම හොයාගෙන යන්න ඕනේ එතනට. මම ආදර ප්‍රේමන්තේනි ඒක එක තැනක මුල හම්බුණා නැහැ. මුල වැඩෙනවා. ඒ හම්බ වෙච්ච මුල තව විශාල වෙනවා. මැරෙනකම්ම මේ මුල තියෙනවා. සමහරවිට අපි දකිනවා මගේ නබුකඩ්නේසාර රජතුමා දකිනවා හීනයක්. ඒ හීනයේදී මහා රූස්ස ගසක් උන්වහන්සේ ගහ කපනවා අංකුරයක් ඉතුරු වෙන්න. ඒ ගහ ආයිත් වැඩෙන්නේ. ඒ අංකුරය මුල විනාශ වුණේ නැති නිසා. මුල මැරුණොත් ඉවරයි.
මුල කාටත් පේන්නේ නැති නිසා අපි සුදු හුණු ගහපු සුහොන් ගෙවල් වගේ එළියේ ගනුදෙනු වල ඉන්නේ. අනිත් අයට පේන අතු ට්‍රිම් කරගෙන දැන් මොඩ් කරගෙන දැන් ජිම් ගිහිල්ලා බොඩි බිල්ඩින් කරගෙන පළදරන්නේ හැඩෙත් එක්ක. මගේ ප්‍රමාණය ඉන්නසුංග ගත හැකි මිටින සහ බයිසිකල් මොනවාද හැන්ඩල් ගිලපු තේරුණාද කියන එක. ඒවා තමයි අපේ අරමුණු. එළියේ ගත කරන ජීවිත. අනිත් අය මාව දකින්න විදිය ඇතුළාන්ත ගමනක් නැහැ. සාපයක්, අපරාධයක්, ජීවත් වෙන එකේ තේරුමක් නැහැ. පඳුරක් වගේ. එතනමයි මගේ ආදර ප්‍රමාණය. එහෙම භාවනා කරන මිනිස්සයා ඔහු ඇලදොල අද්දර සිටුව ඇති නියම කලට පළදරන කොළ පරවී නොයන ගසකට සමානය. ඔහු කරන හැම දේ සරුසාර වේ. ඒක ඇතුලේ තියෙන්නේ. ඒක ඇතුලේ තියෙන්නේ කඳ මුදුනේ තාත්තව හම්බ වෙච්ච තැනක්. ජේසු මේක දවස් ගානේ කරපු දෙයක්. ජේසු එක දවසම එක කරා නම් අනිත් දවස් යන්න ඕනේ නැහැ. ඒක දවස් ගානේ කරපු දෙයක්. මගේ ආදර ප්‍රමාණය අද අපි අහන්නට ඕනේ මගේ ගමන ඇතුළ මොකක්ද? ඔබගේ මුල ගැන ඔබට දැනගන්න පුළුවන් ඔබගේ ජීවත් වෙන විදියෙන්. අද බලමු අපි ඇත්තට මුල හොඳ හරි තැනක තියෙනවද කියලා. උන්වහන්සේ කතා කරලා කියනවා ඔහු 7 වෙනි වගන්තියේ ජුවම් සමාවෙන්න ජෙරමියා 17:7 උන්වහන්සේ කතා කරලා කියනවා සමිඳුන් තරයේ විශ්වාස කරන සමුදුන් කෙරේ විශ්වාසය තබන සමිඳුන් තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තයකි. අද අපි සුවිශේෂ කතා කරනවා දිලිඳු ඔබ භාග්‍යවන්තයි කියලා. කඳුළු සල්න ඔබ භාග්‍යවන්තයි කියලා. සාප් ගින්නෙන් ඉන්න ඔබ භාග්‍යවන්තයි කියලා. භාග්‍යවන්තයි කියන ග්‍රීක වචනය මකාරියොස් කියන්නේ unchanging joy. කාටත් හොල්ලන්න බැරි සතුටක්. අචින්ත්‍ය අකලංක සතුටක්. ඒ භාග්‍ය මොකක්ද? භාග්‍යවන්ත මොකක්ද? ගඟ හම්බ වෙලා. ගඟ හම්බ වෙනකන් ඒ මුල කෙලින්ම ඩ්‍රිල් කරගෙන ගාගෙන යන්න බෑ. ඒ මුල ටික ඔබට හිතා ගන්න බෑ කේශ නාලිකාවක්. ඒ කේශ මුලක් කොහොමද පස් අරගෙන යන්නේ? මේ පුංචි මුල පුංචි තැනක්. මේ කිරි මුල හොයාගෙන යනවා. ඊට පස්සේ මුල ලොකු වෙනවා. ඊට පස්සේ ගලක් හම්බ වෙනවා නම් ඒ ගල වටේ යන්නට ඕනේ. ඊට පස්සේ තද පස්සම් වෙනවා. ඊට පස්සේ යන්නේ නෑ වගේ. වැස්ස කාලේ ඇට්ටකුණාක වච්ච කාලේ මුල් හැදෙන්න අමාරුයි. වැහි වතුරත් එක්ක ඒ මඩත් අස්සේ තමයි මුල යන්නේ. මේක නිසා ශුද්ධාත්මයන්ගේ අත්දැකීමත් එක්ක ඔබ යාඥාවේ ටික තමයි එතන ගමනට යන්නේ. එකපාර වෙන්නේ නැහැ. සමහර කාලවල ගල් හවු වෙනවා. ඒ කියන්නේ යන්නේ නැහැ. යාඥාව ඉස්සරහට යන්නේ නැහැ වගේ. හැබැයි එතනම ඉන්න ඕනේ. අතාරින්න බෑ. ඊට පස්සේ තමයි අපිට මාර්ගයක් හම්බ වෙන වටෙන්. සමහර තැන්වල හොඳට යාඥාව යනවා. සමහර කාලවල ඊට පස්සේ සමහර කාලවල අදාළ වෙනවා. මගේ ආදර ප්‍රමාණතේනි පළදරන එකක් මුල් අදින එක තව එකක්. අපි වරි වෙන්නට ඕනේ මුල ගැන. පළ ගැන නෙමෙයි. පළ ඉබේ වෙනවා මුල හරි තැනක තියෙනවා නම්. අපි මුල අමතක කරලා පළම ගැන හිතනවා. අපරාධයක් මගේ ප්‍රමාණතේනේ. යකා ඔබගේ පළ පෙන්න ඔබ රවට්ටනවා. එළියේ ජීවිත ජේසු එකයි. වෛශ්‍යවන්ට ජේසු ආදරය කරා. අයකැමියන්ට ජේසු ආදරය කරා. හැමෝටම ආදරය කරා. මේ පරිසිවරුන්ට උන්වහන්සේ දුවන්න බොරුවක් එක්ක ඉන්න නිසා වහගත් ජීවිතයක්. අනිත් අයට පේන ප්‍රතිරූපයක්. මගේ ආදර ප්‍රමාණතේනේ එක ගමනක්. ඒ මුල හොයාගෙන ඒ මුල ඇතුළාන්ත ගමනක්. ඒ ගමන පේදුරුතුමාගේ පටන් ගත්තේ දැල අතහැරපු දවසේ. ජේසු කියන ජීවන ජල දහරාව හම්බ වුණයින් පස්සේ. හැබැයි ගමන එතන පටන් ගැනීමක් විතරයි. ඒ ගමන තුල ජේසු කියා දුන්නා යාඥාවෙන් ගැඹුරු වෙන තැන. මගේ ආදර ප්‍රමාණතේනි ඒක පූර්ණව සම්බන්ධතාවය හම්බ වෙන්නේ ශුද්ධාත්මයන්න් එක්ක. ඒ ගඟට කනෙක්ෂන් එක හම්බ වෙන්නේ ශුද්ධාත්මයන්න් එක්ක. ඒ අත්තට සම්බන්ධ වෙන්නේ ඒ මිදිවැලට පූර්ණව සම්බන්ධ වෙන්නේ ශුද්ධාත්මයන්න් එක්ක. ජේසුයි උන්වහන්සේ එක්කෙනෙක් වෙනවා. ඒකයි ගලාති 5 උන්වහන්සේ 2:20 කතා කරලා කියන්නේ. ගලාති 2 උන්වහන්සේ සමග මම මැරුණායි කියන පස්සේ මම උන්වහන්සේට උත්ථාන වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ගලාති 2:20 ඉතින් දැන් ජීවත් වන්නේ මානවයේ ක්‍රිස්තුස් වහන්සේ මා තුල ජීවත් වෙනසේක. මමයි ජේසුයි එක්කෙනෙක් වෙන බැඳීමක්. ඒක ගමනක් මගේ ප්‍රේමාන්තේනේ. ඒක ගමනක්. උන්වහන්සේ කතා කරලා කියනවා ජෙරමියා 17
හත්වෙනි වගන්තියේ සමිඳුන් තරයේ විශ්වාස කරන මනුස්සයා භාග්‍යවන්තයෙක්. එයා මොන වගේද? බලන්න 8 වෙනි වගන්තිය කතා කරලා කියනවා ඔහු ගම් යුරේ සිටුවා ඇති ගඟටම මුල් ඇද ඇති ගිම්ම ගම් යුරේ හිටවලා තියෙන්නේ පඳුර තියෙනවා තිබිච්ච තැනම මේක purposely deliberately ඕන කමින් හිටවලා තියෙන්නේ ගඟ හොයාගෙන යන්න. ගඟ යුරේ ඔබ ස්වාමින් වහන්සේ සොයද්දී හම්බ වෙනවමයි. ඒ ගඟ හම්බ වෙනවමයි. මගේ ආදර ප්‍රේමාන්තේනි උන්වහන්සේ ගීතාවලියේ අපිට පැහැදිලිවම කතා කරන කෙනා හමුවන බැවින් සමිඳුන් සොයා යන්න ළඟම සිටින බැවින් එතුමන් අයදින්න. මගේ ආදර ප්‍රේමාන්තේනි ඒ උන්වහන්සේ ඔබව කවදාවත් ඔබව අතාරින්නේ නැහැ. එනිසා තමයි ජෙරමියා උන්වහන්සේ ජෙරමියා 29 උන්වහන්සේ 13 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ ජෙරමියා 29:13 උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ මුළු සිතින් මාව හොයන කල නුඹට මා හම්බ වෙනවා ඇත. අනිවාර්යෙන් හම්බ වෙනවමයි. ඔබ යාඥාව අතාරින්න එපා. දුර්වල වෙන්න එපා. එළියේ පළ දරන එක නෙමෙයි ඇතුලේ යාඥාවට හොයන්න. යකා කඩන්න බලන්න එතන. එළියේ පළ වලට ફોකස් කරලා යාඥා ජීවිතය අමතක කරනවා. මගේ ආදර ප්‍රේමාන්තේනි එතකොට මොකද වෙන්නේ? දැන් අපි පූජකයෙක් විදියට දේශනා කරනවා, අරව කරනවා, මේවා කරනවා, මෙහෙයන් කරනවා. මව යකා බිසි කරොත් එහෙම මුල අමතක වෙනවා. මුල හෙමින් මරන්නේ. තාම කොළ මුකුත් වෙන්නේ නැහැ. මුල තමයි මැරෙන්නේ. අර තිබිච්ච කනෙක්ෂන් එකෙන් තාම ඇදගෙන දුවනවා. මුල ඌ ටික පණුව කාවලා මරලා ඊට පස්සේ මුළු ගහ වට්ටන්නේ. එනිසා ඔබගේ පෞල් ජීවිතවල ඔබ අමු සැමියන් විදියට යාඥාවේ ඔය මුල හදාගන්න. දරුවන් දෙමව්පියන් එක්ක ඔය මුල හදාගන්න. ඊටත් වඩා වැදගත් පර්සනලි පෞද්ගලිකව ඔබ මුල හදාගන්න. ගඟ හම්බුනයින් පස්සේ වචන කතා කරලා කියනවා ගිම්හානයට කිසි බියක් නැහැ. සරත් සිසිර වසන්ත ගිම්හාන ඍතු මාරු වෙනවා. අපිට කොරෝනා ඩෙල්ටා ඔමික්‍රෝන් ඕන එකක් ආවාවේ. මගේ ආදර ප්‍රේමාන්තේනි රජයන් මාරු වෙනවා. රදම් ඉන්දිගෝ රතු කොළ නිල් කහ තැඹිලි මාරු වෙනවා. මොනවා මාරු වෙයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපිට බය නැහැ. බය නැත්තේ එයත් එක්ක තියෙන කනෙක්ෂන් එක අරක තියෙන මගේ account එකේ සල්ලි මගේ බල පුළුවන්කාරකම් මගේ තත්ත්ව තානාන්තර මගේ හැකියාවන් එක නෙමෙයි. බය නැත්තේ මුල ගඟ හම්බ වෙලා තියෙන නිසා. එතනින් බලය ලැබෙන නිසා කිම්මානේට බයක් නැහැ. ඔබ බලන්න ඔබ බයයිද? ඔබ වෙනස් වෙන්න බයයිද? ඔබගේ ජීවිතයේ ඊළඟ ඍතුව ගැන බයයිද? ඔබ නලංගු වෙනවද මොනව වෙන්න කියලා බයයිද? උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ප්‍රමාන්තනේ මතේතුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා හැමතෙම කලින් ඔබ හෙට ගැන කරදර වෙන්නට එපා. හැමතෙම කලින් දේව රාජ්‍ය හොයන්න. ඔබ උන්වහන්සේව හොයනකොට 33 වෙනි වගන්තිය ඒත් පළමුකට උන්වහන්සේගේ රාජ්‍යද ධර්මිෂ්ඨකමද සොයන්න. එවිට මේ සියල්ල ඔබට දෙනු ලැබේ. එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. මතේ 6:34. එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදර තව දවසකට ඒ දවසට සෑහේ. එක දවසක කරදර තව දවසකට එකතු කර නොගන්න. විජාතීන් ලත වෙන්නේ මේවා ගැන. විජාතීන් කියන්නේ අවජාතිකයෝ. තාත්තෙක් නැති අවජාතිකයෝ. හිඟන්නෝ පරණැල්. මගේ ආදරේ ඔබට මට අපච්චි කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ ඔබම අම්මා වගේ බලා ගන්නවා. එතකොට ඍතුවට බය වෙන්නේ ඇයි? මෙතන ඔබත් එක්ක ඉන්න ස්වාමීන් වහන්සේ අතන ඉන්නවමයි. මගේ ආදර ප්‍රේමන්තේනි ඒක මම කවදාවත් ග්‍රෑන්ඩ් පාස් වෙනකොට හිතුවේ නෑ මෙහෙමයි කියලා. ඊළඟට මම යන්න තැන මම දන්නේ නෑ. ඒ ඍතුව මාරු වෙද්දී ස්වාමීන් වහන්සේ මාත් එක්ක ඔබත් එක්ක ඉන්න ස්වාමීන් වහන්සේ මෙතන ඉන්නේ. ඔබගේ ජීවිතේ හැම තැනකදීම ඍතුවට බය වෙන්නේ නෑ. ඒක ඔබ බයයි කියන්නේ ඔබගේ මුලේ අවුලක්. ඔබ පරිස්සම් වෙනවා දැන් ආරක්ෂා වෙනවා මෙහෙම කරනවා දැන් ප්ලෑන් හදනවා ඔළුව කඩාගෙන නිින්ද යන්නේ නැහැ ඊට පස්සේ ඔළුව කඩා දැන් මොකද කරන්නේ කියලා ප්‍රෙෂර් වැඩි වෙනවා ඊට පස්සේ මොකද කරන්නේ දැන් මෙන්න බයයි මොකක්ද වෙන්නේ
මගේ ආදර පින්වන්තනි ගොඩාක් අයට මහලු වයසට බයයි. මහලු වයසට බයයි. දැන් ඔබට ළමයි හරි ඉන්න බලාගෙන අපිව බලාගන්නේ කවුද? තේරුණාද කියලා ඉවිනිං ස්ටාර් එකේ තමයි යන් තරු පෙනි ඉන්න වෙන්නේ. මගේ ප්‍රේමාන්තයනි. බයයි. මගේ ආදර ප්‍රේමාන්තයනි ඔබ බලාගන්න ස්වාමින් වහන්සේ. ඒක නිසා දැන් ඉඳන්ම මුල හදාගන්න. ඔහු ගිම්හානයට බය නැති. කොළ පරවී යාමක් නැති. හැමදාම ඒ ප්‍රබෝධය ජීවිතයේ අවදිය තියෙනවා. වයසත් එක්ක එක හෙම්බත් වෙන්නේ නැහැ. ඒ සිනහව හැමදාම තියෙනවා. ඒ ජොයි එක ප්‍රීතිය හැමදාම තියෙනවා. උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න උන්වහන්සේ ජෙරමියා කතා කරලා කියන වචනය උන්වහන්සේ කතා කරලා කියනවා ගිම්හානයට බිය නැති කොළ පරවී යාමක් නැති නියං කාලය ගැන අපි හැමෝම කියමු. නියං කාලය ගැන ආය හැමෝම කියනපත් කියන්න නියං කාලය ගැන කරදර නැති. නියංග එනවා හොඳේ. නියංග එනවා. අමාරු කාලවලට ඔබ මට මූණ දෙන්න වෙනවා. හැබැයි ඒකට කරදර වෙන්නේ නැහැ. නලංගු වෙන්නේ නැහැ. මගේ අප්පච්චි මගේ තාත්තා මාව බලා ගන්නවා. ඒ මුල ඇදලා ඉවරයි. මට ගඟ හම්බ වෙලා ඉවරයි. උන්වහන්සේ බලා ගන්න විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ සඵල කරලා බලා ගන්න පුළුවන්. නැත්තම් ඔබගේ ජීවිතේ බඩගින්නේ අස්සේ ඔබට බඩගින්නේ ඉන්න ශක්තිය දෙනවා. පුදුම විදියට උන්වහන්සේ බලා ගන්නවා. ඒ අරගලේ අස්සේ ඔබට ශක්තිය ඔබට හිතා ගන්න බෑ. ඒ වේදනාව අස්සේ ඔබ ජීවත් වෙන්නේ කොහොමද කියලා. ශද්‍රක් මේෂක් අබේද්නෙගෝව ගින්නට දැම්මයින් පස්සේ දාලා ගින්න ඇතුලේ බලාගන්නේ. සමහර ඔබ මම බලාපොරොත්තු වෙන්නේ ගින්නෙන් අහක් කරයි කියලා නෑ. ගින්න ඇතුලේ ජල මැද ගිනි මැද උන්වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක ඉන්නවා. බලාගන්න මේ විදියට. ඒ නිසා ඔබට සමහර වීසා හම්බ වෙන එකක් නෑ ලංකාවෙන් යන්න. ඔබ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ විදියට මේක උනායින් පස්සේ විසඳයි කියලා නෑ. ඔබට සමහරට ඒ ගුබ්බෑයමේ තියලා ඒ ප්‍රශ්නය ඇතුලේ හිර කරලා ඔබ බලා ගන්නවා. ඔබ හිතන අයි ස්වාමිනී මම මෙතන රැවටුනේ මගේ විවාහය මිරිඟුවක් මම බලාපොරොත්තු වෙච්ච තැන නෙමෙයි. උන්වහන්සේ අයි මම අතහැරියේ නෑ. ඒ ප්‍රශ්න අස්සේ උන්වහන්සේ ඔබ බලා ගන්නවා. කරදර වෙන්නේ නෑ. මගේ ජේසුස් මාත් එක්ක ඉන්නවා. හැබැයි කරදර වෙන්නේ එක දෙයක් ගැන. මගේ කනෙක්ෂන් එක එකම එක දෙයයි ගැන කනෙක්ෂන් එක මගේ ආඥාව කැඩිලාද මගේ ආඥාව හේ බෑවිලාද මගේ මම උනාසකෙන් ඈතයිද ඒ කනෙක්ෂන් එක අමතක වෙලාද මම හුරු වෙලාද ඒකේ නැතිව ඉන්න මම හුරු වෙලාද එතනට බය වෙන්න මගේ ආදර ප්‍රේමන්තනේ ඒ තැන විතරමයි නලංගු වෙන්නේ ඒ තැන විතරමයි නලංගු වෙන්නේ ගංගා යුරේ සිටපු ගහක් එනිසා උන්වහන්සේ කතා කළා කියන්නේ කනෙක්ෂන් එකක් ඒක මගේ ප්‍රේමන්තනේ ඒ දිය උල්පතට සම්බන්ධ වෙච්ච තැනක් ඒ තැන විතරයි එතන මම රකිද්දි උන්වහන්සේ පළදරණක ඉබේට කරනවා මගේ ආදර ප්‍රේමන්තනේ එනිසා උන්වහන්සේ අද සුවිශේෂ කතා කළා කියනවා ගෝලයෝ දිහා බලලා දිලිඳු වෙච්ච ඔබ භාග්‍යවන්තයි දේව රාජ්‍ය ඔබගේ දිලිඳු කියන්නේ දුප්පත් කමට නෙමෙයි දුප්පත් වෙන්න පුළුවන් කම්මැලි නිසා දුප්පත් වෙන්න පුළුවන් බීලා තේරෙනවද කියන්නේ බොන මිනිස්සුන්ගේ ගෙවල් කාලා කන්නේ හොඳේ තමුන් මේසන් බාස් කෙනෙක් 2500ක් 3000ක් හම්බ කරනවා 1000ක විතර බීලා යනවා ඊට පස්සේ බීලා ඒකට බෙහෙත් ගන්න තවත් යනවා ගාන ගිහිලා බඩු පොලේ ගෙවම මුට්ටිත් ගන්න වෙනවා තව ගානක තේරෙනවද කියන්නේ ඉතින් එතකොට හැමදාම දුප්පත් තමයි ඒක භාග්‍යවන්තයි ඒම එකක් නෑ හොඳේ ඒතර ස්වාමීන් වහන්සේ දිලිඳුව භාග්‍යවන්ත නම් දුප්පත් අයට සල්ලි දෙන්න එපා කියන්න එපා උන්වහන්සේ කියන්නේ තියෙන දේ බෙදා ගන්න කියලා ඒ කියන්නේ මේ දුප්පත් නෑ මේ මොකක්ද මේ මොකක්ද දේව රාජ්‍ය උදෙසා දුප්පත් වෙන එක දේව රාජ්‍ය උදෙසා මං අතාරින දේ මගේ ආදර ප්‍රේමන්තේනි මගේ ජීවිතේ දැන් මගේ ජීවිතේ මම පුංචි දෙයක් කියන්නම්කෝ මගේ ජීවිතේ තාත්තගේ පවුලේ පීරිස් පරම්පරාවේ තාත්තා බාලයා තාත්තගේ අයියා තාත්තගේ ලොකු අයියා කොල්ල තුන් දෙනා ඉන්නේ පීරිස්ලා හරිද ගත්තාම ඊට පස්සේ ලොකු අයියාට පුතයි දුවයි ඊට පස්සේ පොඩි අයියාට පුතයි දුවයි අපේ ගෙදර කොල්ලෝ දෙන්නයි කෙල්ලෝ දෙන්නයි ලොකු අයියාගේ පුතාට ළමයි නැහැ පොඩි අයියාගේ පුතාගේ විවාහය අවුල් අපේ පවුලේ මල්ලිට ළමයි නැහැ කොල්ලෝ එකෙක්ටත් ළමයි නැහැ කෙල්ලොන්ට විතරයි ළමයි ඉන්නේ උන් පීරිස්ලා නෙමෙයි මමත් ස්වාමී තේරුණාද කියන එක මටත් ළමයි නැහැ ඉන්න ළමයින්ට නම් නැහැ තේරුණාද කියන එක මගේ ආදර ප්‍රේමන්තනේ හතර වටේ ඔක්කොම ළමයි ඉන්නේ 10 ගානක්
බැන්දුත් ළමයි හම්බෙද කියලා මම දන්නේ නැහැ. ඒක කරන්නේ වෙනම කතන්දරයක්. නමුත් දුප්පත් කෝ පරම්පරාව. මගේ ආදර ප්‍රේමන්තනේ මම සිම්පල් මම ලොකු දෙයක් නේ මනෝ වගේ හිතන්නේ. නමුත් එතන බලන්න රාජ්‍ය සඳහා එතන රාජ්‍ය සඳහා උන්වහන්සේ රාජ්‍ය සඳහා එතන දුප්පත් වෙන්නේ. රාජ්‍ය සඳහා තරින්නේ. අනේ මම මොනවා කරන්නද කරුම දැන් මේ දුප්පත් වුණා කියලා තේරෙනවද අම්මෝ දුප්පත් කියලා මල පෙරේත කමක ඉන්න පුළුවන්. සස්පෝසත්තුන්ව දකිද්දි ගඟේ මාළු ඇඟේ නටනවා. ඊර්ෂ්‍යාවෙන් පැලෙනවා. ඊට පස්සේ හොරකම් කරාම ඒක නෙමේ. රාජ්‍ය සඳහා. ඒක මගේ choice එකක්. ඒක ෆ්ලයිට් එකක් නෙමේ choice එකක්. මගේ කරුමයක් නෙමේ මගේ තීරණයක්. පේතුරු දැල අතෑරලා මාළු අතෑරලා ජේසුව තුරුළු කරගන්න ගත්ත තීරණයක්. උන්වහන්සේ පවුලතුමා කියන ඔබ නිසා මම දිලඳු වුණා. ඒක තීරණයක්. මේ තැන අතෑරලා අතන්ට යන්න තීරණයක්. ඒ තීරණය ගන්න කෙනා භාග්‍යවන්තයි. උන්වහන්සේ කතා කළා කියන දිලඳු ඔබ භාග්‍යවන්තයි. ඊට පස්සේ වචනේ බලන්න. දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්තයෝය. ඒ කියන්නේ බඩගිනි. ජේසු 5000කට කන්න දෙන්න ඕනේ නැහැ නේ සාගිනි භාග්‍යවන්තයි න ะ. ඊයේ සුවිශේෂිත කරන 4000ට කන්න දෙනවා. මෙවුන් මෙහෙම යන්න දුන්නොත් එම කලාන්ත වෙයි කියලා. අයියානේ බඩගින්නේ මැරෙන්න දෙන්න බෑ භාග්‍ය නා. කෙලින්ම ඩිරෙක්ට් ස්වර්ගේ. නෑ නෑ එහෙම එකක් නෙමෙයි. ඒ බඩගින්න නෙමෙයි මේ කියන්නේ. ඒ සාගින්න ආමොස් 8:11 කතා කරනවා. ඒ සාගින්න කෑම සඳහා නොවේ. ඒ පිපාසය බීම සඳහා නොවේ. දෙවියන් වහන්සේගේ වචනය ආමොස් 8:11 දෙවියන් වහන්සේගේ වචනය අසන්නට ඇති. සමිඳාන වහන්සේගේ වචනය ඇසීමට ඇති වන සාපිපාසාවේ. ජේසු කියනවා යෙසායා 55:1 ඔබ සාපිපාසාවෙන් ඉන්න කෙනෙක් මා වෙත එන්න. ඇලදොල වෙත පැමිණෙන මුදල් නැති තැනැත්තෙන් එන්න අරගන්න වළඳන්න මිදිඋෂා කිරි ගන්න නොමිලේම ලබා ගන්න. ආහාරයක් නොවන දෙයට මුදල් ගෙවන්නේ මන්ද. තෘප්තියක් නොදෙන දෙයට වෙහෙසවන්නේ මන්ද. මාට සවන් දී මා කී දේ කර හොඳම ආහාරය වළඳ පෝෂණය වන්න. ජෝන්තුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තියේ ජේසුස් කතා කළා කියනවා මාගේ භෝජනය නම් මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කිරීමත් උන්වහන්සේගේ කාර්ය නිමාවට පත් කිරීම භෝජනය පිපාසාවක්. ජේසු කුරුසියේ නැගලා කෑ ගහලා කියන්නේ මම පිපාසයි කියලා. වතුර විතරක් නෙමෙයි. මේක ඇවිල්ලා දුක් විඳින 16 ගීතාවලිය 22 කෑ ගහලා කියන වචනය මම පිපාසයි. තාත්තාගේ දේව වචනය ඉෂ්ට වෙන පිණිසයි මම පිපාසයි කියන්නේ. මගේ ආදර ප්‍රේමන්තනේ ජෝන්තුමා මේක ලස්සනට කතා කරලා කියනවා. ලුක් ජෝන්තුමා මේක පැහැදිලිවම ජේසු කෑ ගහලා කියද්දි මම පිපාසයි කියලා කුරුස්සේ කෑ ගහලා කියන තැනදී මගේ ප්‍රේමන්තේනි ඒකට හේතුවක් තියෙනවා. ඒකම කියන්න හේතුවක් තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේගේ වචන 7:28 වෙනි වගන්තිය ජෝම් 19:28 ඉන්පසු ජේසුස් වහන්සේ සියල්ල නිමාවටපත් වූ පසු ශුද්ධ ලියවිල්ල ඉෂ්ටවන පිණිස මට පිපාසයයි වදාළසේක. පිපාසයක්, කැක්කුමක්, ඇම්මක්, අධ්‍යාත්මික ඇම්මක්. මට මේක දෙන්න ඕනේ. මට මේක කරන්න ඕනේ. අනිත් එක පිපාසය තමයි ඔබ ජීවිතේ පිපාසයි. සමහර ඔබගේ ලිංගික හැඟීම් එක්ක ඔබ පිපාසයි. ඔබගේ ජීවිතයේ අවශ්‍යතාවයන් තනිකම පාළුව මේක කිසි පුද්ගලයෙක්ගෙන් පිරෙන්නේ නැති තැනක මම සම්පූර්ණයෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. මට එතන අඩුවක් තේරෙනවා. ඒක අඩුව වාසනාවක්. මේ ලෝකෙන් පුරව ගන්න අය සාපලද්දික්. උන්වහන්සේ කතා කරලා කියනවා දැන් ධනවත් ඔබ සාපයක්. ඒක මොකද ඔබ භුක්ති විඳලා ඉවරයි. දැන් ඔබ පුෂ්ටිමත් නම් සාපලද්දික්. ඒ කියන්නේ මහතාය නෙමෙයි. තේරුණාද කියන එක? ඒක ඔබ විඳලා ඉවරයි. දැන් hina වෙන ඔබ භාග්‍ය ඔබ සාපලද්ද. hina වෙනවා කියන්නේ මේ එහෙම hinaවක් නෙමෙයි. ප්‍රීතිය එක තෙසලෝනික උන්වහන්සේ කතා කරලා කියන්නේ 5:16 නිතරම ප්‍රීතිවන්න නොකඩවා යාඥා කරන්න සියල්ලෙහිදී තුති දෙන්න. උන්වහන්සේ පිලිප්පි 4:4 කතා කරන්නේ ප්‍රීතිවන්න මම නැවත කියනවා ප්‍රීති වෙන්න. ඒ කියන්නේ අඬ චොර කරගෙන ñොක්කම් කරගෙන ඉන්න නෙමෙයි. හැබැයි ඔබට දුක් විඳින්න වෙනවා. ඒක ප්‍රසව වේදනාව. ජෝන්තුමාගේ උන්වහන්සේ මගේ රෝමවරුන්ගේ 5 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 3 වෙනි වගන්තේ කතා කරලා කියනවා පීඩාවෙන් එපමණක් නොව පීඩා විඳීමෙන් ඉවසිල්ලෙන් තැම්පත් බවද තැම්පත් බවෙන් කිසිදා නොසිඳන බලාපොරොත්තුවද රෝම 5:3 ඇතිවන බව. උන්වහන්සේ කතා රෝම 5:3 වචනේ ගන්න. උන්වහන්සේ කතා කරලා කියනවා ඒ තැනදී ඒ බඳින් බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේයි.
බන්ධ අපට දෙන ශුද්ධාත්මය අනුව දේව ප්‍රේමයෙන් අප හදවත් පුරවනවා. මය ආදර ප්‍රේමාන්තයනි වෙනම ජීවිතයක්. කඳ මුදුනේ සිද්ධි දිහා බලන වෙනම අත්දැකීමක්. වෙනම අත්දැකීමක්. එනිසා අද අපි මේ මුල හොයාගෙන ඒ ගඟ හොයාගෙන යමු. වෙනම භාග්යක්. මකාරියොස් කාටත් හොල්ලන්න බෑ. මගේ මුලට අත තියන්න කාටත් දෙන්නේ නෑ. ඒ නිසා මම මිලක් ගෙවනවා. ඒ පසු ඉදගෙන යන්න මිලක්. මම පාඩු වෙනවා. මම ඉරිදා ඕටි එක කඩනවා. මගේ නිින්ද මම කැප කරනවා. මම මේ මුල හොයාගෙන යන පියවර දවස් ගානේ ගන්නවා. අනේ මම පාටි නෑ. මම අතන නෑ. මට ඒක වෙන්නේ නෑ. හැබැයි මේ මුල හොයාගෙන යන්න මම තීරණයක් කරනවා. එතන ස්වාමින් වහන්සේව හම්බ වුණායින් පස්සේ මට කිසි දෙයක් වෙන්නේ නෑ. මම ජීවත් වෙන්නේ උන්වහන්සේ උදෙසා, මැරෙන්නේ උන්වහන්සේ උදෙසා. මගේ ආදර ප්‍රේමාන්තනේ අද අවසානයේ උන්වහන්සේ පවුලුතුමා කතා කළා කියන කොරින්ති සංඝයට මැරෙන්නේ නෑ වගේ ජීවත් වෙච්ච අය. ඒක හාබර් එක ගණිකාවන් සස්තුව සල්ලි ට්‍රේඩ් මේ ඔක්කොම තිබිච්ච තැනක්, ඩ්‍රග්ස් මත්පැන් තිබිච්ච තැනක්. එතන මිනිස්සු මැරෙන්නේ නැහැයි කියලා, මැරුණාට මරණයෙන් පස්සේ ජීවිතයක් නැහැයි කියලා කියන තැන පවුලුතුමා කතා කළා කියනවා ජේසු එහෙනම් ඔබ මරණයෙන් පස්සේ උත්ථානයක් නැත්තම් ජේසු උත්ථානුන්නේ නැහැ. ජේසු උත්ථානුන්නේ නැත්තම් අපේ ජීවිතේ තරම් කාලකණ්ණි වෙන කවුරුත් නැහැ. අපි ජීවිතේ එහෙනම් මැරිලා ඉවර වෙලා යනවා. උන්වහන්සේ උත්ථාන වෙච්ච නිසා තමයි ඔබට මට බලාපොරොත්තුවක් තියෙන්නේ. මරණය නැවතීමේ තිතක් නෙමෙයි. උන්වහන්සේ එක හැරවීමක් කරලා අලුත් කරා. උන්වහන්සේගේ මරණයේ උත්ථානයේ නෑමුල් ඵල කියන්නේ අස්වැන්නේ ප්‍රධාන කොටස. මුළු අස්වැන්නටම ඒක අයිති. නෑමුල් ඵල දෙවියන්ට දෙනවා කියන්නේ අස්වැන්නම උන්වහන්සේගේ උත්ථානය ඔබට මට බලපානවා. එනිසා අපි ජීවත් වෙන්නේ මරණයත් මරපු ස්වාමින් වහන්සේ කෙනෙක් එක්ක. අපේ ජීවිතයේ මේ වෙලාවේ වේදනාව රෝම 8 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය දැන් තිබෙන වේදනාව මතු පැමිණෙන්නට යන මහිමය සමග සසඳන්නවත් බෑ. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තිය උන්වහන්සේට ආදරය කරනාගේ ජීවිතවල වෙන සෑම සියලු සිද්ධියක්ම උන්වහන්සේ යහපතට පෙරලනවාමයි. ප්‍රීති වෙන්න. මුල හදා ගන්න. ටික එකපාර නෙමෙයි ටික මුල හදා ගන්න. ජේසු ඒ දියසීරාවේ ඉව හොයාගෙන යන්න, යාඥාවට වෙලාව දෙන්න, වෙන් කරගන්න. මොන දේ වුණත් එතන සෙකන්ඩ් කරන්න එපා. පවුලේ ජපමාලය අම්මත් එක්ක ජේසුව හොයන ගමනට ඇතුල් වෙන්න. කවම දාවත් මොන ටීවී ෂෝ එකද මොන මහන්සියද කමන්නේ. එතන දෙන වෙලාව කාටත් අත තියන්න බෑ. ජනාධිපති ආවත් කොන්ති කියන වෙලාවට පොඩ්ඩක් ඉන්න කියලා කියන්න. තේරුණාද? මම ගෙවල් 2-3කට ගිහිල්ලා තියෙනවා. වෑන් එකේ ඉඳලා තිනවා කොන්තේ ඉවරනකම් දොර ඇරියේ නෑ. මම ලස්සනයි. මම එන්කරේජ් කරනවා. මගේ ප්‍රේමන්තනේ ඒ තැන කාටත්ම දෙන්න එපා. මගේ පර්සනල් ප්‍රෙයර් ලයිෆ් එක ඔබ බැන්දයින් පස්සේ හනිමූන් රැට වුණත් තේරුණාද? ඔබගේ පෞද්ගලික යාඥාව තියාගන්න. ඒක තියාගන්න මොන තත්වයක වුණත් ඒ පර්සනල් ප්‍රෙයර් ලයිෆ් එක තියාගන්න. මුල සෙට් කරගන්න. ගඟ හම්බුණයින් පස්සේ අනිත් හැම දෙයකටම මගේ ආදරේ ප්‍රේමන්තනේ උන්වහන්සේ ඔබට බලය දෙනවා. පීඩාව මැද්දේ ප්‍රශංසා කරන්න, අරගල මැද්දේ ස්තුති කරන්න. ඔබත් එක්ක මාත් එක්ක අචින්ත්‍ය සදාතනිකව උන්වහන්සේ නොවෙනස්ව ඉන්න නිසා ස්වාමින් වහන්සේට ස්තුති කරන්න. ආමෙන්.